සාකච්ඡා කරන්න යන්නේ අවකලනයේ දෙවෙනි කොටස. ලියන මාතෘකාව අපි මුල් දවසේ අවකලනය හැඳින්වුවා. x වල ඉන්න බලය අවකලනය කළා. නියතේක අවකලනය බිඳුවක් කියලා කිව්වා. k වාරයක් fx අවකලනය කළා. ආය ත්‍රිකෝණමිතික ශ්‍රිතයන්හි අවකලන සම්බන්ධ ප්‍රමූල ධර්ම වශයෙන් ගත්තා. අද අපි ලියමු. තරොත් දාන්න අවකලනය පිළිබඳ අවකලනය පිළිබඳ එකතු කිරීමේ නීතිය හා අඩු කිරීමේ නීතිය. අවකලනය පිළිබඳ එකතු කිරීමේ නීතිය හා අඩු කිරීමේ නීතිය. Right? And මම හිතනවා u හා v කියලා දෙයක් ගන්නවා x විශේෂ අවකලනය ගන්න පුළුවන්. ඒකට කියනවා x අවකල දෙකක් ගන්න. u හා v යනු x හි අවකල්‍ය දෙකක් යයි ගනිමු. අවකල්‍ය ශ්‍රිත දෙකක් යයි ගනිමු. u හා v කියන්නේ x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් ශ්‍රිත දෙකක් කියලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි y සමානයි u ධන v යයිද ගනිමු. එතකොට ඉතින් අදහස් කරන්නේ u කියන්නේ x වල ශ්‍රිතයක් අවකලනය කරන්න පුළුවන් ශ්‍රිතයක්. v කියන්නේ x වල ශ්‍රිතයක් x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන් ශ්‍රිතයක්. එතකොට y කියන්නේ u හා v වල ශ්‍රිතයක්. යයි ගනිමු. හරි. අපි මුල් දවසේ ඉගෙන ගත්තා මේ උදාහරණයකට මේ u ගන්නකො u දෙකයි x වර්ගය කියලා දාන්න. x වර්ගය වෙන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රස්ථාරය එහෙම නැත්නම් මේ විදිහට එන්නේ. x වර්ගය આવොත්. එතකොට මේක u මේක කවුද? x. ඊට පස්සේ මම මෙතන සාධාරණ ලක්ෂයක් ගත්තොත් x, y. හරි. ඊට පස්සේ මේකේ x ලාගේ ඩෙල්ටා x වලින් වැඩි කරොත් එහෙම ඩෙල්ටා x වලින් වෙනස් කරොත් මේ කණ්ඩායමේ වෙතේ තල්ලු වෙනවා. මේ ප්‍රමාණයක් එහාට තල්ලු වෙනවා. එතකොට මේ u ලාගේත් මොකද වෙන්නේ? උඩට තල්ලු වෙනවා. මේ හැරයක් තල්ලු වෙනවා. මේක අපි කියනවා කවුරු කියලාද? ඩෙල්ටා u කියලා. එතකොට මෙතන කණ්ඩායම් කැපිටල් ලකුණු කරන්න වෙන්නේ කවුරු කියලාද? එතන කණ්ඩායම් කැපිටල් ලකුණු කරන්න පුළුවන්. මෙතන කණ්ඩායම්කේ x දාන ඩෙල්ටා x, u දාන ඩෙල්ටා u කියලා. අන්න ඔය විදිහට හැසිරීමක් තමයි මේ කතා කරන්නේ. ඒ විදිහටම කවුද? v හැසිරෙනවා. හරි. එතන මම කියන්නේ මොකද්ද? x ඩෙල්ටා x වලින් වැඩි කරනකොට u ඩෙල්ටා u වලින් වැඩි කරනවායි වැඩි වෙනවායි කියලා ගන්නවා. v ඩෙල්ටා v වලින් වැඩි කරන වෙනවායි කියලා ගන්නවා. ඔය මම නිකන් විස්තර කරේ එක උදාහරණයක් කරගෙන. මම දැන් කියන්න උත්සාහ කරන්නේ මෙහෙමයි. අන්න මම ඉස්සෙල්ලාම කියනවා y සමානයි u ධන v කියලා. අංක 1. ඊට පස්සේ මම කියනවා x හි ඩෙල්ටා x වෘද්ධියට අනුරූප. වෘද්ධිය කියන්නේ තා කුඩා වෙනස කියන එක. වෙනස කියන එක වෘද්ධියට අනුරූප. u v හා y හි වෘද්ධිය. ही वृद्धि डेल्टा u डेल्टा v हा डेल्टा y यही गणित මෙතන එනවා y දාන डेल्टा y මෙතන ඇතට u දාන डेल्टा u මෙතන v දාන डेल्टा v
මේක අංක දෙක කියලා හඳුන්වනවා. මම අර ඉස්සර විස්තර කරේ u වෙනුවට x වර්ගය අරගෙන. ඒ විදිහට v වෙනුවට තව මොන හරි දෙකයි x හරි x තුන්වෙනි වලේ හරි අර අය විස්තර කරන්න පුළුවන්. වෙනස් වෙන බව. හරි. දැන් මම අංක දෙකින් එක අඩු කරනවා. දෙකින් එක අඩු කරාම y කැපිලා ගිහලා ඩෙල්ටා y හැදෙනවා. u නැතිලා ඩෙල්ටා u හැදෙනවා. v නැතිලා ඩෙල්ටා v හැදෙනවා. මම මේක සම්පූර්ණයෙන් බෙදනවා ඩෙල්ටා x වලින්. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි. ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x දන. ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා x. දිගටම ඩෙල්ටා x වලින් බෙදුවා. ඒකල මම මේකේ සීමාව යනවා ඩෙල්ටා x ආසන්නයි බිඳුවයි කියලා. සීමාව. ඔතෙන් ලියගන්නකො. ඊළඟ පෙළේදී අපි ඩෙල්ටා x ආසන්නයි බිඳුව කරනවා. දැන් මෙතෙන්දී ආවා මේ ආව ප්‍රකාශනයේම අපි සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව කරමු. සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. මේක දෙනවා සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x. ධන මේකෙත් සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා x. හරි මම මේක සීමා ඩෙල්ටා x ආසන්නයි බිඳුව කරනවා මෙයාත් එනවා මෙතන තරයි. හරි තුන් දෙනාගේ සීමා ඩෙල්ටා x ආසන්නයි බිඳුවයි කියලා දාන්න. මේක පාඩ ලියන එක අපහැදිලි බවක් දෙනවා මෙන්න මෙහෙම කරන්න. දෙපැත්තේ සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඉතින් අදහස් කරන්නේ ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x ධන ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා x. අපි මුලදී සීමා පාඩමේ ඉගෙන ගන්නවා මේ වගේ සුදු දෙකක් තියෙනවා නම් එකතුවක් නම් තියෙන්නේ මේකේ සීමාව වෙනම මේකේ සීමාව වෙනම ගන්න පුළුවන් කියලා. ඒ නිසා ඊළඟ පියවරේදී මම මෙහෙම ලියනවා. සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. මෙතන ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x ධන සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. එතන ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා x කියලා. ඉතින් අපිට මේක ලියන්න පුළුවන්. අන්න මේක අපේ සම්මතය අනුව dy බෙදීම dx. මේ අපි කියනවා du බෙදීම dx. මේක දානවා dv බෙදීම dx කියලා. හරි. මේ y කියන්නේ කවුද? u ධන v. right. ඔය ලියා ගන්නකො. පේලි තුනයි. y කියන්නේ u ධන v නිසා එම නිසා වෙනවා d. y වල දාන u ධන v කියන dx සමානයි මේක ලියන්න නම් du බෙදීම dx ධන dv බෙදීම dx කියන. එතනින් අදහස් කරේ මේක u ධන v නම් වෙන වෙනම අවකලන කරලා ගන්න පුළුවන්. මේක තමයි එකතු කිරීමේ නීතිය. අවකලන පිළිවෙල එකතු කිරීමේ නීතිය. මම හිතනවා හරි කියලා. අඩු කිරීමේ නීතියත් අපි ওই විදිහටම නිර්මාණය කරගන්නවා මෙන්න මෙහෙම. හරි. මොකක්ද?
දැන් බලන්න. මට මෙහෙම එකක් ගන්න පුළුවන්. හරිද? අඩු කිරීම නීතිය ඈ. මොකද්ද u ඍණ v කියලා දාන්න. මට මේක ලියන්න පුළුවන් d u ධන ඍණ v හරි dx කියලා. දැන් එකතු කිරීම නීතිය මෙතන තියෙන්නේ. මේක ධන ඍණ v කියන සුතේ. එතකොට මට පුළුවන් කියන්න අර උඩ නීතිය භාවිතා කරලා ඉස්සෙල්ලා භාවිතා කරන නීතිය භාවිතා කරලා මේක අවකලනය කරා ධන ඍණ v කියන අවකලනය කළා x විශේෂ. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකේ ඉගෙන ගත්තා මෙතන නියතයක් තියෙනවා නම් ඒ නියතය ඉලිට ගන්න පුළුවන්. මෙන්න මෙහෙම එකක් කියලා ගන්න. මොකද්ද? k වාරයක් fx අවකලනය කළොත් x විශේෂයෙන් k අකුර පැත්තකින් තියලා f'(x) දානවා කියලා දුන්නා. නියතේ මෙතන ඇත්තටම මේ ඍණ කියන්නේ ඍණ 1 කියන අදහස මේ තියෙන්නේ. හරි? මෙතන ඍණ v කියන එක අදහස් ගන්න මොකද්ද? ඍණ 1 වාරයක් v තියෙනවා කියන්නේ. එතන මෙන්න මේ නීතිය යටතේ මම ඍණ 1 එලිට ගන්න පුළුවන්. du බෙදීම dx ඍණ 1 එලිට ගත්තා. ඊට පස්සේ dv බෙදීම dx කියලා ලියනවා. ඒක ගත්තේ මෙන්න මේ පදනමෙන්. හරි? නියතයක් කියන නියතේ පැත්තකින් තියෙන සිත අවකලනය කරනවා කියන පදනමෙන්. ඒ නිසා මට ලියන්න පුළුවන් du බෙදීම dx ඍණ dv බෙදීම dx කියන. මේ මොකක්ද ආවේ du ඍණ v වාරයක් dx කියන. right. මේක කොට කරගන්න. අපි එකතු කිරීමේ නීතිය භාවිතා කරලා අඩු කිරීම නීතිය අපෝණය කරනවා. ඒකෙම ගත්තා. මම හිතනවා ලියවයි කියලා. එන්න බලන්න උදාහරණ. y සමානයි x තුන්වෙනි බලය ධන sin x. එතකොට අපි කියත හැකි dy බෙදීම dx සමානයි. මේක අවකලනය කරන්න මෙන්න මේ ඉගෙන ගත්තා මොකද්ද? 3 වාරයක් x වර්ගය. sin x අවකලනය ඉගෙන ගත්තා cos x. හරි ඉගෙන ගත්ත ඒවා කටපාඩමේ තියෙන්න ඕන. ත්‍රිකෝණමිතික සූත්‍ර 6ක් x වල ඉන්නේ බලේ. හරි නියතේක අවකලනය බිඳුවයි ඒ කියන්නේ ඔළුවේ තියෙන්න ඕන. මෙන්න උදාහරණ දෙක. y සමානයි tan x ධන 18. එතකොට මම මේක ලියන්න පුළුවන් dy බෙදීම dx සමානයි tan x අවකලනය sec වර්ග x. නියතේ අවකලනය බිඳුව. තේරෙන්නේ sec වර්ග x. හරි මෙන්න උදාහරණ 3. මම කියන y සමානයි හරි cot x ඍණ x ල 7 වෙනි බලය. ඍණ තිබ්බත් කිසි ප්‍රශ්නයක් නැහැ. අඩු කිරීමේ නීතිය කියන්නේ ඒක ඒ වගේම එකක් නේ. මොකක්ද දෙන්නේ? dy dx සමානයි cot ල අවකලනය ඍණ cos වර්ග x. ඊළඟ මොහොත තිබුණාවේ මේකේ අවකලනය 7 වාරයක් x ල 6 වෙනි බලය. උදාහරණ 4. y සමානයි 5යි x ල 3 වෙනි බලය ධන sec x ධන 12. අපි ඉගෙන ගත්තේ පියවර දෙකකට. නමුත් පියවර 3-4 වලත් ඔක වළංගුයි. ඒ කියන්නේ එදීම පියවර 3-4 කට කියන්නේ මේ පද 4-5ක් වුණත් වළංගුයි.
dy බෙදීම dx සමානයි මෙතන තියෙන නීතිය 5 කියන එක පැත්තකින් තියලා මේක අවකලනය කරනවා 3x වර්ගය sec x අවකලනය sec x tan x නියතය අවකලනය බිඳුව හරි උත්තරය 15x වර්ගය sec x tan x උදාහරණ 4 පස්වෙනි උදාහරණය y සමානයි හරි tan x ඍණ sin x ධන 12යි x වල තුන්වන බලය ඍණ 5 පියවර 4ට ගියා ඒ තරම් නීතියමයි දාන්නේ එකතු කිරීම අඩු කිරීම යන ආදේශයෙන් දෙවර්ගෙම තියෙනවා මේක ඇතුලේ හරි ගැටලුවක් නැහැ මෙහෙම ලියනවා divided dx සමානයි tan x ලවකන්නේ sec වර්ග x sin x ලවකන්නේ cos x ධන නියතේ පැත්තකින් තිබ්බා අවකලනය කරාම 3x වර්ගය මේ නියතේ අවකලනය කරාම බිඳුව නියතේ තනියෙන් ගත්තාම අවකලනය බිඳුවයි ශ්‍රිතයක් එක්ක ගුණිතය තිබ්බාම නියතේ පැත්තකින් තියලා ශ්‍රිතය අවකලනය කරනවා හරි එම නිසා dy dx සමානයි sec वर्ग x ऋण cos x धन 36 x वर्ग දැන් මම තවත් වැදගත් දෙයක් කියන්න උත්සාහ කරනවා මෙන්න මෙහෙම. තරුවක් දාලා ලියන්න හරි වැදගත්. මොකද්ද? EX අවකලනයේ EX මත. මේක අපි කටපාඩමේ පාවිච්චි කරන දෙයක්. EX අවකලනයේ EX. එන හැටි මම කියලා දෙන්නම් දැන්. හරි. තරුවක් දාලා ලියන්න EX අවකලනයේ EX එනවා. EX y සමාන EX කියලා ගන්න හොඳේ. EX වල ප්‍රසාරණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක. මොකද්ද? එක x වල එක බෙදීම එකේ කමාරුපිතය, x වල දෙක බෙදීම දෙකේ කමාරුපිතය, x වල තුන බෙදීම තුනේ කමාරුපිතය, ආයි x වල හතර බෙදීම හතරේ කමාරුපිතය, x වල පහ බෙදීම පහේ කමාරුපිතය යනාදි වශයෙන් පද අනන්තයක් කරගෙන යනවා. පද අනන්තයක් කරගෙන යනවා. ඊට පස්සේ මම මේක අවකලනය කරනවා. හරි? මම මේක නැවත මෙන්න මේ විදිහට ලියා ගන්නම්. 1 ධන x වල පළවෙනි බලය එකේ කමාරුපිත කියන්නේ එකමයි ඇත්තටම. ධන x වර්ගය දෙකේ කමාරුපිත කියන්නේ දෙක වැඩි කිරීම 1. ආය x වල 3 තුනේ කමාරුපිත කියන්නේ 3 වැඩි කිරීම දෙකේ කමාරුපිතේ. මෙතන x වල 4 4 වැඩි කිරීම තුනේ කමාරුපිතේ. x වල 5 ඒ කියන්නේ 5 වැඩි කිරීම 4 කමාරුපිතේ. අපි කමාරුපිත වෙනම ඉගෙනගෙන තිනවා. ඒ නිසා මේක යාමනේ තේරෙනවා. මෙතන මම පාවිච්චි කරන එකතු කිරීමේ නීතිය. මම ගියා පද දෙකකට විතර නෙවෙයි පද වැඩි සංඛ්‍යාවකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ හින්දා මම ලියනවා dy බෙදීම dx. නියතය අවකලනය කරන බිඳුව. x වල අවකලනය එන්නේ එක වාරයක් x වල එක එකක් අඩු කරනවා. ඒ කියන්නේ x වල බිඳුව කියන එකනේ. x වල බිඳුව. ඊට පස්සේ මෙතන එනවා මේ නියතය කොහොමද තිබුදෙන් මොකක්ද දෙන්නේ දෙක වැඩි කිරීම එකේ කමාරුපිත විතර තියෙන්නේ ඈ එකේ කමාරුපිත දෙක වැඩි කිරීම එකේ කිව්වත් එකේ කමාරුපිත කිව්වත් කමන්න වැඩි කිරීම 2යි x වල පළවෙනි බලය මෙතන එන්නේ 3 වැඩි කිරීම දෙකේ කමාරුපිතය ආය 3 වාරයක් x වර්ගය
ධන 4 වැඩි කිරීම 3 කමාරෝපිතේ වැඩි කිරීම 4වා x වල 3 වෙනි ධන 5 වැඩි කිරීම 4 කමාරෝපිතේ මෙතන එන්නේ 5 වැඩි කිරීම x වල 4 වෙනි බලය. තයිසරට පොඩ්ඩක් චෙක් කරලා බලුවොත් මේ දෙකට මේ දෙක කැපෙනවා. මේ තුනට මේ තුන කැපෙනවා. මේ හතරට මේ හතර කැපෙනවා. මේ පහට මේ පහ කැපෙනවා. සුළු කරන්න බලන්න. right මෙතන ලියන්න x වල බිඳුව x වල බිඳුව බෙදීම ඇතර එක කිව්වට කමක් නැහැ නේ. ඒ කියන්නේ බිඳුවේ කමාරුපිතේ කිව්වත් නැත්නම් කරේ තරම එක කියනවා x වල බිඳුව වල එක ඊට පස්සේ මේක කියනවා කවුද x වල 1 බෙදීම 1 කමාරුපිතේ x වල 2 බෙදීම 2 කමාරුපිතේ x වල 3 බෙදීම 3 කමාරුපිතේ x වල 4 බෙදීම 4 කමාරුපිතේ. හරි යනාදි වශයෙන් දිගට යනවා. තව ඉස්සරහට ආවා නම් x වල 5 බෙදීම 5 කමාරුපිතේ එයි යනාදි වශයෙන්. ඒ කියන්නේ ආපහු ලැබෙන්නේ කවුද? ex වල. අර මේකේ පද අනන්තයක් තියෙන නිසා මෙතන එක පදයක් හැරුණයි කියලා පද අඩු වුණායි කියලා සලකන්නේ නැහැ. අර ටික සේරම ඒ ප්‍රමාණයක්ම තියෙනයි කියලා සලකන්න. හරි. මේකදී ඇත්තටම කියනවා නම් මේක x සමානයි මොනවාද? x සමානයි බිඳුව වෙන්න ඕන. ඇයි x සමානයි බිඳුව වෙන්න ඕන හේතුව මෙතන බිඳුව આવොත් එහෙම බිඳුවේ බිඳුවේ බලයක් කියලා එකක් තියෙනවා. බිඳුවේ බිඳුවේ බලයක් ගණිතේ අත්දැකෙන්නේ නැහැ. ඒ නිසා බිඳුව වෙන්න බෑ. අනිත් හැම අවස්ථාවෙම සත්‍යයි. දැන් එම නිසා මම කියනවා y කියන්නේ ex නේ බෙදීම dx මේ ඇවිල්ලා තියෙන ආපෝල් තියෙන ex ම උත්තරය එහෙනම් මෙතනින් පස්සේ අපිට ගණන් හදද්දී ex ලාව කන්නේ ආවොත් ex ලාව කන්නේ ex කියලාමයි දාන්නේ. දැන් එකතු කිරීමේ නීතිය සහ අඩු කිරීමේ නීතිය යටතේ ගැටලු ටිකක් ලියාගමු. ලියන්න පළවෙනි ගැටලුව. එක y සමානයි x වල 10 වෙනි බලය ආය x වල 7 වෙනි බලය. හරි විට divide by dx divide by dx දෙවෙනි ගැටලුව y සමානයි x වල 7 වෙනි බලය දන ex විට divide by dx තුන්වන ගැටලුව y සමානයි tan x ධන sec x විට dy බෙදීම dx 4 y සමානයි x වල 7 වෙනි බලය ඉනේ x විට dy බෙදීම dx හරි පහ y සමානයි 5x වල 3 වන බලය ඍණ cot x විට dy බෙදීම dx right ඒක නම් පහ ලියා ගන්නද හරි
y සමාන ex ධන cosec x ධන 12 විට dy dx. හත්වෙනි ගාන y සමානයි sec x ධන cosec x විට dy dx. අටවෙනි ගාන 7x වල හතරවෙනි ගණයේ ඍණ cot x විට dy dx. 9 y සමාන x වල තුන්වෙනි බලයේ ඍණ cos x ධන ex විට dy dx. 10 වෙනි ගාන y සමාන tan x x වල හත්වෙනි බලය ධන cos x ධන 15 විට dy dx. ලියන විට dy dx. හරි. ගණන් 10ක් තියෙනවා. ඒ 10 හදන්න. ඒ ගණන් ටික ලියා ගන්න. හරි. දැන් යන අවකලනය පිළිබඳ ගුණ කිරීමේ නීතිය. එතකොට දාලා අවකලනය පිළිබඳ ගුණ කිරීමේ නීතිය. ගුණ කිරීමේ නීතිය. අවකලනය පිළිබඳ ගුණ කිරීමේ නීතිය. හරි. මං කියන මේ විදිහට හරිද? අහගන්නකෝ u හා v කියලා මං සූත්‍ර දෙකක් ගන්නවා x විශේෂයෙන් අවකල්‍ය ගන්න පුළුවන් සූත්‍ර දෙකක්. හරි? එතකොට මම මෙහෙමයි ලියන්නේ. ලියන්න සලහන u හා v යන u හා v යන x හි අවකල්‍ය දෙකක් යයි ගනිමු. අවකල්‍ය ශ්‍රිත දෙකක් යයි ගනිමු. ශ්‍රිත දෙකක් විට කියලා යනවා. ශ්‍රිත දෙකක් විට. ඒ කියන්නේ x විශේෂ අවකලනය කරන්න පුළුවන් ශ්‍රිත දෙකක් විට. හරි? නීතිය මේකයි. මෙන්න මෙහෙම ගුණිතයක් තිබුණොත් හරි? ඒකේ ඉන්නේ u වාරයක් dv බෙදීම dx. ධන v වාරයක් du බෙදීම dx වේ. එතනින් අදහස් කරන්නේ මේ මෙස් දෙකක් ගුණිතයක් තිබුණොත් මෙයා ඉස්සෙල්ලා ගන්නවා ඊට පස්සේ අනිත් එක්කෙනාගේ අවකලන සමනය. ඊට පස්සේ v ගන්නවා ආයි u වල අවකලන සමනය. මාරු කරලා ගත්තේ. හරි? ඔක තමයි නීතිය. දැන් මම මේක හදලා පෙන්නනවා. ඔප්පු කරලා පෙන්නනවා. ලියා ගන්නවද?
මම ගන්න අදහස් කරනවා මෙන්න මේ විදිහට. මම ඉස්සෙල්ලාම ගන්නවා y සමානයි uv කියලා. අංක එක. එතකොට දැන් මම ඉස්සෙල්ලා සූත්‍රෙත් ඔප්පු කරා මේක හරියට x වර්ගය දාන 5 වගේ. හරි u කියන්නේ. එතකොට v හරියට 2x දාන 7 වගේ. ඔය වගේ දෙන්නේ. මේකත් මොකද්ද x වෘෂ්ඨයක් මේකත් x වෘෂ්ඨයක්. පැහැදිලි? මම මෙයාගේ x delta x වලින් වැඩි වෙනකොට මේ සමස්ත උත්තරෙත් වෙනස් වෙනවා. ඒ කියන්නේ u වෙනස් වෙනවා. මේකේ උත්තරේ x ලාගේ delta x වලින් වෙනස් කරනකොට මේ සමස්ත උත්තරේ වෙනස් වෙනවා. ඒ කියන්නේ v වෙනස් වෙනවා. හරි? එහෙනම් මම මෙහෙම කියන්නම්. ආගන්න. මම හිතනවා x හි delta x වෘද්ධියට අනුරූප. වෘද්ධියට අනුරූප u, v හා y හි වෘද්ධීන් පිළිවෙල. වෘද්ධීන් පිළිවෙලෙන් මම කියනවා delta u, delta v හා delta y යයි ගනිමු. ඔය විදිහට ගත්තා. එතකොට මට මේක කියන්න පුළුවන් y ධන delta y. මේක ලියන්න පුළුවන් u ධන delta u. ඊළඟ එක ගන්න පුළුවන් v ධන delta v. ඒක අංක දෙක. ඊට පස්සේ දෙකෙන් එක අඩු කරන්නයි යන්නේ. හරි? ලියුවා. ඊට පස්සේ මම කරන්නේ දෙකෙන් එක අඩු කරනවා. මෙතනින් හැදෙනවා delta 1. මෙතනින් හැදෙන්නේ u ධන delta u ආය v ධන delta v අඩු කිරීම u. මේක ලියන්න පුළුවන් delta y සමාන. මේක අංගත් කරන්න u ගන්න u ආරයක් v. හරි? ධන. ඊට පස්සේ u ආරයක් delta v. ඔන්න u අරන් ඉවරයි. හරි? මෙයා ගත්තා ආය මෙයා ගත්තා. ඊට පස්සේ මේකෙන් වැඩි කරන්න v වාරයක් delta u. ඊට පස්සේ ධන delta u වාරයක් delta v. අඩු කිරීම u. දැන් මේ u ඊට u කපලා දාන්න. right. ඔය පෙළ ටික ලියා ගන්නකො. හරි. ඊට පස්සේ මම මේක ලියනවා delta y සමානයි u වාරයක් delta v ධන v වාරයක් delta u ධන delta u වාරයක් delta v. ඔන්නෝමයි. දැන් මම දිගටම delta x වලින් බෙදාගෙන යනවා. මේක delta x වලින් බෙදෙනවා. මේක delta x වලින් බෙදෙනවා. මේක delta x වලින් බෙදෙනවා. මම මෙයාවත් delta x වලින් බෙදෙනවා. බෙදුවේ delta x වලින්. හරි. ඊට පස්සේ මම delta x ආසන්නයි බිඳුව කරන්නයි ලෑස්ති. හරි. ඊළඟ අවස්ථාවේ මම ලියනවා සීමාව delta x ආසන්නයි බිඳුවයි කියලා. delta y බෙදීම delta x. මේකෙත් මම ලියනවා සීමාව delta x ආසන්නයි බිඳුවයි කියලා. එතන u වාරයක් delta v බෙදීම delta x. ධන v වාරයක් delta u බෙදීම delta x. ධන delta u බෙදීම delta x වාරයක් delta v. ඔන්න ඔය තත්ත්වයටපත් වුණා. දැන් පොඩ්ඩක් අහගෙන ඉන්න. අපි හිතමු මේ u කියන්නේ x වර්ගය කියලා හිතමු නිකන් උදාහරණයක් විදිහට. එතන x වර්ගය වුණොත් එහෙම ඒ ශ්‍රිතේ ඉන්නේ මේ ආකාරය.
ඔය වගේ එකක් නෙන්නේ. හරි. එතකොට මේක කවුද? u. මේක කවුද? x. ඊට පස්සේ මට මෙතන ගන්න පුළුවන් සාධාරණ මොන ලක්ෂයක්ද? x, u ලක්ෂයක් ගන්න පුළුවන්. u. එතන delta x වෙනස් කරා කියන්නේ මෙතෙන්. එතන මේ වෙනස අපි ගන්න delta x කියලානේ. එතන මේ වෙනස අපි යෝජනා කරන්නේ delta u කියලානේ. හරි. එතන මම අර ජ්‍යාමිතික විවරණයක් ගැන කතා කරන්නේ මුලින්ම. ඒක අනුව මෙන්න මෙහෙම ඇන්දොත් මේක තමයි θ වෙන්නේ. ඒකල හිමින් සීරුවේ ආගන්න මේ ගැන කතා කරන්නේ delta u බෙදීම delta x එක. ඒකල අපි කරන්නේ සීමාව delta x ආසන්නයි බිඳුව කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? delta x ආසන්නයි බිඳුව කියන්නේ මේ ලක්ෂ්‍ය මේ වක්‍ර දිගේ පල්ලයට එනවා. එතකොට මේ තියෙන ජාය කොහොම ගිහලා මෙතෙන් යනකොට ස්පර්ශකේ. මෙන්න මේ p කියන ලක්ෂ්‍ය හිතමු. මේ ලක්ෂ්‍ය p කියලා ගත්තොත් p දී අඳු ලබන ස්පර්ශකේ බවට පත් වෙනවා. අර මෙතන ඉස්සෙල්ලා කෝණේ θ දැන් අලුත් කෝණේ අල්ෆා බවට පත් වෙනවා. ඔක තමයි ජ්‍යාමිතික වරනේ. ඒක තමයි අපි කිව්වේ අන්තිමේදී අපි delta u බෙදීම delta x කියලා ගත්තේ tan θ ඉස්සෙල්ලාම ඊට පස්සේ සීමාව delta x ආසන්නයි බිඳුව කළා. එතකොට ආවේ delta u බෙදීම delta x කියලා. මේකෙත් මම සීමාව delta x ආසන්නයි බිඳුව කරනවා. එතකොට මෙතනින් හැදෙන්නේ tan θ. එතකොට මේක ලිව්වා සම්මතයක් අනුව dy බෙදීම dx du බෙදීම dx කියලා ලියනවා. එතකොට මේක ලියනවා tan alpha කියලා. මේ අනුපාතෙනේ. මේ අනුපාත තමයි ඔය තත්ත්වයට පරිවර්තනය වෙන්නේ. හැබැයි මේ ලක්ෂ්‍ය දිගේ මේ වක්‍රය දිගේ මේ q කියලා හිතන්නකෝ. මේ q කියන ලක්ෂ්‍ය හිමින් සීගේ මේ වක්‍ර දිගේ පල්ලයට එනකොට මේ delta u වගේත් අඩු වෙලා යනවා. එතන මේ රූප සහන අනුව පැහැදිලි ඕගොල්ලන්ට delta x ආසන්නයි බිඳුව වෙනකොට. delta x ආසන්නයි බිඳුව වෙනකොට delta u ආසන්නයි බිඳුව. හැබැයි මේ තනියෙන් මේගොල්ලෝ බිඳුව වලට ගියාට අනුපාතය යන්නේ නැහැ බිඳුවට. අනුපාතය යන්නේ වෙන අදහසකට. tan alpha. හරිද? ඒක තමයි du බෙදීම dx කියලා අපි ලියාගත්තේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න ওই ක්‍රියාවලිය මේකටත් හරි මේකටත් හරි. හැබැයි එතකොට ඔය කියන delta x ආසන්නයි බිඳුව කියන ක්‍රියාවලිය යටතේ මේක dv බෙදීම dx කියලා ඉතයි. මේක du බෙදීම dx කියලා ඉතයි. මේක du බෙදීම dx හැබැයි මෙහා බිඳුව. මෙයා තනියෙන් ගත්තම බිඳුවට යන්නේ. ඒ නිසා මේක බිඳුවයි කියලා ලියනවා. ඒතර මේ මුළු කෑල්ලම තියලා. right. ඒ විතරක් නෙවෙයි අපි ඉගෙන ගත්ත සීමා පාඩමේදී මේ විදිහට සුත් දෙකක් තියෙනවා නම් මෙයාගේ සීමාව වෙනම මෙයාගේ සීමාව වෙනම ගන්නවා. මෙයාගේ සීමාව වෙනම මෙයාගේ සීමාව වෙනම ගන්නවා. මෙයාගේ සීමාව වෙනම මෙයාගේ සීමාව වෙනම ගන්නවා. එහෙම ගන්නවයි කියලා හිතනවා. හැබැයි විස්තර කරලා ලියන්නේ නැහැ. මම මෙහෙම උත්තරේ ගන්නවා දැන්. එම නිසා මට ලියන්න පුළුවන් dy බෙදීම dx සමානයි. මතක් කරන්න. මෙයාගේ සීමාව වෙන්නේ ඒක delta x මත නදාපවතින නැති නිසා u. මෙයා එන්නේ dv බෙදීම dx. දාන්න. මේකෙන්නේ v. මේකෙන්නේ du බෙදීම dx. මේකෙන්නේ du බෙදීම dx තමයි. හැබැයි මෙයා යන්නේ බිඳුව. ඒකත් යනවා බිඳුව. ඒ නිසා ඒක අර නැතිලා යනවනේ. y කියන්නේ uv කියන එකනේ. එම නිසා මම උත්තර දෙනවා uv බෙදීම dx සමානයි u වාරයක් dv බෙදීම dx ධන v වාරයක් du බෙදීම dx කියනවා. ඔන්න හදලා ඉවරයි. අපි ಗುಣ කිරීමේ නීතිය ඔප්පු කළා. ලියා ගන්න. මට දැන් කියන්න පුළුවන් මේක ඔය තියෙන්නේ අවකලනය කරන ಗುಣ කිරීමේ නීතිය. හැදෙන්නේ. මම මේකට උදාහරණයක් කතා කරනවා. කියන උදාහරණ
y සමානයි ex වාරයක් sin x විට dy විදිහට dx සොයමු විට dy විදිහට dx සොයමු හරි y සමානයි ex වාරයක් sin x මේක අවකලනය කළොත් අනිත් මතක් කරන්න මෙතන තියෙන්නේ ශ්‍රිත දෙකක් මම කියනවා dy විදිහට dx සමානයි ඉස්සලාම ex ඔහොම දාන්නකො sin x අවකලනය අපි කළා උපු කරා ප්‍රමුඛ ධර්මයෙන් හැදුවා sin x අවකලනය cos x දාන්න ඊට පස්සේ sin x වැඩි කිරීම ex අවකලනය ex කියලා ඔප්පු කරා ඒ නිසා මට උත්තර ලියන්න පුළුවන් dy බෙදීම dx සමානයි ex පිට ගන්නකො මොකක්ද එන්නේ cos x ධන sin x කියලා ලියන්න පුළුවන්. අපිට පරිදා ලියා ගන්න. හරි. දැන් එන උදාහරණ දෙක. මෙන්න උදාහරණ දෙක. ලියන y සමානයි x ල 7 වෙනි බලයේ වාරයක් tan x. විට dy බෙදීම dx වෙයි. මම කරන්නේ මෙහෙමයි. හරි අපෝ ලියමු ගාන y සමාන x ල 7 වෙනි බලයේ tan x. එතකොට dy dx කියන්නේ කවුද? මෙයාගේ අවකලනය කියන්නේ ඉස්සෙල්ලාම x ල 7 ලියන්නකො. මෙයාගේ අවකලනය කරන්න. tan x ල අවකලනය sec වර්ග x. ඒක දන්නවා ඔයගොල්ලෝ. ඊට පස්සේ tan x ලියන්න. x ල 7 වෙනි බලයේ අවකලනය ඉන්නේ 7යි x ල 6 වෙනි බලය. right. ඔතන උත්තරේ. තව නැති x ල 6ක් එහෙම පොදුයි කියලා ඉලීට අරගෙන පොඩ්ඩක් සුළු කරන්න එහෙම පුළුවන්. x ල 6 වෙනි බලයක් ඉලීට ගත්තොත් x වාරයක් sec වර්ග x දන්න 7යි tan x. මම හිතනවා හරි කියලා. ඒ දේවල් උදාහරණ. ලියන්න මෙන්න තුන් අණු උදාහරණ. y සමානයි x ල 5 වෙනි බලය ධන 4යි x ධන 7 වාරයක් sec x විට dy බෙදීම dx සොයමු. ඔව් මෙහෙම ලියමු x ල 5 වෙනි බලය 4x ධන 7 වාරයක් sec x. මෙතනක් තියෙන්නේ ශ්‍රිත දෙකක්. මේක ලියන්න පුළුවන් dy බෙදීම dx. ඉස්සෙල්ලා මේ ශ්‍රිතය ලියන්නකො x ල 5 වෙනි බලය 4x ධන 7 sec x ල අවකලනය එන්නේ sec x tan x කියන. දන්න. ඊට පස්සේ මෙයාගේ අවකලන සංගුණික sec x වාරය. මෙයාගේ අවකලන සංගුණිකේ පරිස්සමෙන් ලියන්න. ඔයගොල්ලෝ දන්නවා. හරිද? sec x වාරය. මේකේ අවකලනය 5යි x ල 4 වෙනි බලය. මේකේ අවකලන සංගුණිකේ x ල අවකලනයනේ. x ල අවකලනය කොහොමද ගන්නෙ? x තිබුණොත් එහෙම මේක අවකලනය කරනවා කියලා ඉන්නේ. හරිද? dx බෙදීම dx කියලාම ලියන්නේ එතකොට දර්ශක එකයිනේ.
එතකොට දර්ශකයේ මුලට ගන්නවා x වල. දර්ශක එකක් අඩු වෙනවා. එතන උත්තරේ එන්නේ එක වැඩි කිරීම x වල බිඳුවේ බලය. x වල බිඳුවේ බලය අපි සලකන්නේ කීයද කියලා. 1යි කියලා. හැබැයි x සමානයි බිඳුව එන්න ඕනේ ඈ. මේ කිසිම වෙලාවක මේක හැම්බෙලම x සමානයි බිඳුවොත් එහෙම හරියන්නේ නැහැ ඈ. හරි. එතන මේකේ x ලාව කන්නේ 1යි කියලා මතක තියාගන්න. නැත්නම් එන විදිහ මේ රටාවට හිතන්න. y සමාන x වල එන්නේ බලය නම් dy විදිම dx කියන්නේ කවුද? n වාරයක් x වල එන්නේ. ආපහු හිතන්න y සමානයි x තිබුණා නම් අර ආකාරයට දර්ශකයේ එකයි නේද එතකොට? එතකොට dy බෙදීම dx කියන්නේ දර්ශකයේ මුලට ගන්න x වලින් එකක් අඩු කරගන්න. එතකොට හැදෙන්නේ එක වැඩි කිරීම x වල බිඳුව වෙනවා. ඒ කියන්නේ උත්තරේ කියලා එකයි. අන්න ඒ අනුව මෙයා 4 එහෙම තියෙනවා x ලාව කන්නේ එකයි. දන්න. හරිද? නියතේ බිඳුවයිනේ. ඒ නිසා බිඳුව. මට මේක ලියන්න තිබ්බා x වල පස්වෙනි බලය 4x ධන 4 වාරයක් sec x tan x ධන ඕන sec x අපිට ගන්නත් තිබ්බා නේද? එතන x වල පස්වෙනි බලය ධන 4x ධන 4 වාරයක් tan x ධන 5x වල හතරවෙනි බලය ධන 4. ඒ තුන්වෙනි උදාහරණ. ලිය ගන්න. හරි. මගන්නවා. මෙන්න උදාහරණ 4. y සමානයි x වල හතරවෙනි බලය දන 3x වාරයක් cos x ඊට dy බෙදීම dx හොයමු කියලා යන්න. දැන් y සමානයි x වල හතරවෙනි බලය දන 3x. මෙතනක් තියෙන්නේ ශ්‍රිත දෙක ගුණිතේ. dy බෙදීම dx සමාන වෙන්නේ. මේක ඉස්සෙල්ලා ලියන්නකෝ. cos x ලාව කන්නේ sin x. දාන්න. ඊට පස්සේ cos x කියලා ලියන්න. වැඩි කිරි. මෙයාගේ අවකලන සංගුණකේ ඉන්නේ 4x වල බලන්න. 4x තුන්වන බලය. ධන 3යි. දැන් මම ඉච්චර කියන්නේ නැහැ. x වල අවකලන කීයද? 1යි කියලා දාන්නවා. හතර ඉවර. ඒ හතරේ උදාහරණ. ලියන්නේ මෙන්න උදාහරණ 5. y සමානයි x වාරයක් cos x විට dy බෙදීම dx සොයමු. හරි. ඒක හදන්න බලන්න. තා විනාඩි 15 විතර ගන්නවද? එළෝ. මෙතන y සමානයි ex වාරයක් cos x. එතනක් තියෙන ශ්‍රිත දෙකක්. මට කියන්න මෙයා මෙහෙම තියන්න
cosec x වල අවකලනය අපි ඉගෙන ගත්තා. මොකද්ද? ඍණ cosec x මොකද්ද cosec x වල අවකලනය? ඍණ cosec x cot x. ආය දාන cosec x ex වල අවකලනය ex. දැන් ඕන මෙතනින් ගන්න dy dx. ඔතනින් පිටර ගන්න ex වාරයක් cosec x. හරිනේ? අපෝ කියන්න ex එහෙම තිබ්බා cosec x වල අවකලනය. ඍණ cosec x cot x. මම මතක් කිරීමකුත් කළා c වලින් පටන් ගන්න ඒවා ඍණ ලකුණක් වෙනවා කියලා. ඊට පස්සේ cosec x වැඩි කිරීම ex වල අවකලනය ex මත. ex cosec x එළියට ගත්තාම එනවා 1 ඍණ cot x. මම හිතනවා හරි කියලා. උදාහරණ 5. ලියගන්න ඉපනි. හරි. දැන් මේ ගැටලු ටික ලියන්න ගෙදරදී හදන්න. 1 y සමාන x වල 10 වාරයක් tan x විට dy විදිහම dx. 2 y සමානයි x වර්ගයේ ධන 4x ධන 3 වාරයක් sec x විට dy විදිහම dx. 3 y සමානයි ex වාරයක් cosec x විට dy විදිහම dx. 4 y සමානයි sin x වාරයක් ex විට dy විදිහම dx. 5 y සමානයි x වර්ගයේ ධන 4x ධන 5 වාරයක් ex විට dy විදිහම dx. ඔය ගණන් පහ ලියා ගන්න. එකල හදා. හිතනවා ටික හරි කියලා. ඊට පස්සේ ඉන්නේ අවකලනය පිළිබඳව අපිට බෙදීමේ නීතිය කතා කරා. right. අපි දැන් කතා කරමු අවකලනය පිළිබඳව බෙදීමේ නීතිය. මාතෘකාව ලියන්න. අවකලනය පිළිබඳ බෙදීමේ නීතිය.
බෙදීමේ නීතිය. හරි නීතිය. අපි හිතමු අර ගුණ කිරීමේ නීතියදී ගත්තා වගේ මම u හා v කියලා x හි අවකලන දෙකක් සලකනවා. හරි මෙහෙම ලියමු u හා v යනු x හි අවකල්‍ය ශ්‍රිත දෙකක් යයි ගනිමු. අවකල්‍ය ශ්‍රිත දෙකක් යයි ගනිමු. හරි එතන බෙදීමේ නීතිය කියන්නේ මෙන්න මේක. මොකද්ද u බෙදීම v. මෙන්න මේකේ අවකලන සංගුණකය. හරි නියතේ නීතිය මෙහෙම හැදෙන්නේ ඉස්සෙල්ලාම එන හරය ඊට පස්සේ ලවයේ අවකලන සංගුණකය. අඩු කිරීම ලවය වාරයක් හරයේ අවකලන සංගුණකය. බෙදීම හරයේ වර්ගය. ටිකක් වැඩි දිගයි වගේනේ. ආන්න ඔන්නෝක තමයි අවකලන පිළිබඳ බෙදීමේ නීතිය කියන්නේ. ලියා ගන්න. ඉස්ලාම අතුරාව ලියන්න අවකලන පිළිබඳ බෙදීමේ නීතිය. ඊට පස්සේ u හා v යනු x අවකල්‍ය ශ්‍රිත දෙකක් සලකමු. යයි ගනිමු. එතකොට u බෙදීම v කියන බෙදීමක් සහිත ශ්‍රිතයක හරිද? මේක කියනවා පරිමිෂ්ඨයක් කියලා. දැන් පරිමිෂ්ඨයක අපි අවකලනය කරන්නයි ලෑස්ති. මෙන්න මේක තමයි නීතිය. ලියා ගන්න. හරි. දැන් මේක ඔප්පු කරලා පෙන්නනවා ඇත්ත කියලා. අපි දන්නා මූල ධර්ම ඔස්සේ මේක සත්‍ය දෙයක් වෙනවා කියලා ඔප්පු කරනවා. දැන් බලන්න මම ගන්නවා y සමානයි u බෙදීම v. ඒක අංක 1. දැන් අපි මේවා සාමාන්‍ය දේවල් මොකද්ද? x හි delta x වෘද්ධියට අනුරූප. x හි delta x වෘද්ධියට අනුරූප u v හා y හි වෘද්ධි delta u delta v හා delta y යයි ගනිමු. ඊට පස්සේ අපි ලියනවා y ධන delta y සමානයි මොකක්ද එන්නේ u ධන delta u බෙදීම v ධන delta v. මේක අංක 2. ඊට පස්සේ අංක 2කින් එක අඩු කරනවා. දෙක අඩු කිරීම එක කිව්වහම එනවා delta y සමානයි u ධන delta u බෙදීම v ධන delta v අඩු කිරීම u බෙදීම v. ඒ පෙටි ලියා ගන්න. right. y ගන්න හරි කියලා ඊට පස්සේ මම මේක ලියනවා delta y සමාන. මෙතන පොදු හරය කියලා මෙතන සුළු කරන්නත් පුළුවන් මට. මම මෙහෙම ලියලා ඉන්නම්. ආගන්න u ධන delta u. u ධන delta u බෙදීම v ධන delta v. අඩු කිරීම u බෙදීම v. ඒ අර ඉස්සර පියවරමයි ලියලා තියෙන්නේ. හොඳේ. ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දැන් අහන්නකෝ. delta y සමාන. මෙතන පොදු හරය විතර යෝජනා කරන මේ දෙනයි ගුණි තියෙන්නේ. ඉතින්
කියන්නේ සුළු කරන විදියට පොඩි කාලේ v දැන් ඩෙල්ටා v මේක බෙදුවාට පස්සේ මේ මුළු කෑල්ලම මෙයාගෙන් බෙදුවා පස්සේ මේක කැපිලා යනවා v ඩිවයිඩ් කරනවා v වාරයක් u දැන් ඩෙල්ටා u ඊට පස්සේ v වලින් බෙදනවා ඊට එතනවා v දැන් ඩෙල්ටා v u වාරයක් v දැන් ඩෙල්ටා v හරි දැන් ඩෙල්ටා y සමානයි u මෙතන vu දැන් v වාරයක් ඩෙල්ටා u ඍණ uv ඍණ u වාරයක් ඩෙල්ටා v බෙදීම v වාරයක් v දැන් ඩෙල්ටා v uv ට u කපලා දාන්න right පේජ් 3යි මේක ඔයගොල්ලෝ ලියපෙයි තා පේජ් දෙකක් තියෙන ටික ලියා ගන්න right දැන් මම දැන් කරන්නේ ඩෙල්ටා x වලින් බෙදනවා දෙපැත්තම හරිද මෙහෙමයි එන්නේ v වාරයක් ඩෙල්ටා u ඍණ u වාරයක් ඩෙල්ටා v හරි බෙදීම v දර ඩෙල්ටා v කොහොම තමයි v වාරයක් v දර ඩෙල්ටා v මම මෙහෙම කියන්නම් v ධන v වාරයක් v ධන ඩෙල්ටා v මෙතෙන් ඩෙල්ටා y මම දැන් අදහස් ගන්න මේක ඩෙල්ටා x වලින් බෙදන්න හරි මේක ඩෙල්ටා x වලින් බෙදනවා කියන්නේ මේක ඩෙල්ටා x වලින් බෙදනවා කියන එකනේ මෙතන ඩෙල්ටා x දානවා කියන්නේ මෙයයි වෙන වෙනම ඩෙල්ටා x වලින් බෙදනවා කියන එක. ඒ නිසා මම මේක මකලා මෙතන දානවා ඩෙල්ටා x එකක් මෙතනත් දානවා ඩෙල්ටා x එකක්. වරදක් නැහැ. කරුදේ හරි. ඊළඟට අපි සාමාන්‍ය කරන දේ තමයි සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව කරනවා. සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුව. එතන ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x සමානයි. මේකෙත් මන් දිනවා සීමාව ඩෙල්ටා x ආසන්නයි බිඳුවයි කියලා. එතන මතක් කරන්න v වාරයක් ඩෙල්ටා u බෙදීම ඩෙල්ටා x ඍණ u වාරයක් ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා x බෙදීම මොකක්ද එන්නේ සමස්තයම දාමු v වාරයක් v ධන ඩෙල්ටා v right දැන් අපේ සම්මතය කියන්නේ මේක තමයි අපේ සම්මතය dy බෙදීම dx කියලා ලියනවා අපිට යන්න උඩානාලා මේ සීමාව හරි සීමාව වෙනම යන්න පුළුවන් මේකේ සීමාවයි මේකේ සීමාව වෙනම ගන්න පුළුවන් මේකේ සීමාව මේකේ සීමාව වෙනම ගන්න පුළුවන් අපිව වෙන් කළ පෙන්නන්නේ නැහැ කිලිම ගන්නවා මොකක්ද එන්නේ එතකොට v එනවා මේක එනවා du බෙදීම dx අඩු කිරීම මෙතන u එනවා dv බෙදීම dx ඔයගොල්ලෝ මම ඉස්සර සූත්‍රයේ ඔප්පු කරනකොට කියලා දුන්නා මේ තනියෙන් ඩෙල්ටා x ආසන්නයි බිඳුව වෙනකොට ඩෙල්ටා v බිඳුවට එනවා තනියෙන් ගත්තාම ඩෙල්ටා v බිඳුවයි ඩෙල්ටා u බිඳුවයි ඩෙල්ටා y ගත්තාම තනියෙන් බිඳුවයි අනුපාත තමයි dy dx කියලා අවකලස මුලට යන්නේ හරි ඒ නිසා මේක යන බිඳුවට උත්තරේ d වර්ගය කියලා එනවා හරි දැන් ඔයගොල්ලෝ දන්නවා y කියන්නේ කවුද u බෙදීම v right දැන් උත්තරේ ඉන්න තියෙනවා ඔතන ලියා ගන්න දැන් මට මේක ලියන්න පුළුවනි මේ විදිහට. මොකද්ද y කියන්නේ කවුද u බෙදීම v. සමානයි. v වාරයක් du බෙදීම dx. ඊට u වාරයක් dv බෙදීම dx. බෙදීම vy. right. දැන් ගණන් හදන පරිස්සමෙන් හදමු. ඒක වැඩ ගොඩයි නේ ගැලුවා. ඒකේ ඇතුලේ තියෙනවා සෑහෙන වැඩ ප්‍රමාණයක්. හිතලා ලියන්න ඕන පටලවන්න නැතුව. හරි ලියා ගන්න.
සරලයි ඉවරයි. right. ඔන්න මම හදන උදාහරණ ටිකක් ලියන්න. උදාහරණ 1 y සමානයි sin x බෙදීම x විට dy බෙදීම dx සොයමු. ඉතින් කියන්නකෝ ගානනේ හිතනොද sin x බෙදීම x මම මේක අවකලනය කරනවා dy බෙදීම dx. ඔන්න මතක් කරගන්න. මොකද්ද හරය ලවයේ අවකලන සංගුණකේ. හරිද? ලවයේ අවකලන සංගුණ කියන්නේ sin x ලවකලනේ cos x. අඩු කිරීම. හරයේ අවකලන සංගුණකේ x ලවකලන සංගුණකේ 1යි. බෙදීම හරයේ වර්ගය. ආ සූත්‍රය පාවිච්චි කරමු. ලියාගන්න හිතලා පොඩ මතක් කළොත් d u බෙදීම v dx මොකක්ද ආවේ v වාරයක් du බෙදීම dx ඊට u වාරයක් dv බෙදීම dx අනු බෙදීම v වාරය ඕකනේ නීතිය. හරි. මේ නීතිය ගැන කතා කළොත් ඔතන u විදියට තිය කවුද sin x. ඉස්සෙල්ලාම sin x ලාවකන්නේ cos x. හරයෙන් වැඩි කර. අඩු කිරීම. ලාභය අය හරය අවකලන සමුලක එකයි. බෙදීම හරය වර්ගය. අන්න අර නීතිය තමයි පාවිච්චි කරන්නේ. දැන් ගන්න උදාහරණ 2. ලියන y සමාන ex බෙදීම x ධන 1 විට dy බෙදීම dx හොයමු. දැන් කියන්නේ dy බෙදීම dx ආකීම y කිදීමු. y සමානයි ex බෙදීම x ධන 1. ආපවර නීතිය හිතන්න. ලවයේ අවකලන සමුනේ හරය x ධන 1යි. ලවයේ අවකලන සමුනේ ex ලවකලන ex යි. අඩු කිරීම ඊට පස්සේ u කියන්නේ ex. හරය අවකලන සමුනේ ආපහු මේක එකතු කිරීමේ නීතියට යන්නේ. මෙයාගේ අවකලන 1යි. නීතියක අවකලන 0යි. ඒ නිසා මේකේ අවකලන 1යි. බෙදීම හරයේ වර්ගය. right. ඕන ex පොදු විදිහට පිට ගන්න පුළුවන්. පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. පොඩ්ඩක් සුළු කළොත් dx සමානයි ex පිට ගන්නකො x ධන 1 ආය ඍණ 1 කියනවා. බෙදීම x ධන 1 වර්ගය. එකට එක අපල දාන්නකො. හරි. එතන ඉතුරු වෙන්නේ කවුද? x ex වාරයක් x ex බෙදීම x ධන 1 වර්ගය. අනාර සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. එතන u විදිහට හැසිරෙන්නේ කවුද? ex. v විදිහට හැසිරෙන්නේ කවුද? x ධන 1. right. අවසාන උත්තරේ වෙන්නේ x ex බෙදීම x ධන 1 වර්ගය. මේක තමයි අවසාන උත්තරේ. හරි. දැන් ගන්න උදාහරණ 3. තුන්වෙනි උදාහරණය. හරි. y සමානයි tan x විට dy බෙදීම dx සමානයි sec වර්ගයේ x බව අවකලනයේ පිළිබඳ බෙදීමේ නීතිය භාවිතයෙන් පෙන්වන්න. අවකලනයේ පිළිබඳ බෙදීමේ නීතිය භාවිතයෙන් පෙන්වන්න. අවකලනයේ පිළිබඳ බෙදීමේ නීතිය භාවිතයෙන් පෙන්වන්න.
අවකලනයේ පිළිබඳ බෙදීමේ නීතිය භාවිතයෙන් පෙන්නනවා. නැත්නම් අපි tan x අවකලනයේ sec වර්ගය x කියලා ප්‍රමුඛ ධර්මණින් හැදුව පිළිස. දැන් හදන්න යන්නේ බෙදීමේ නීතිය භාවිත කරලා. බලමු ඈ. අහන්න. මම මේක ලියනවා මේ විදිහට. y සමානයි tan x නේ. tan x කියන්නේ sin x බෙදීම cos x. දැන් මම උත්සාහ කරනවා dy dx. කියන්නේ u විදිහට ඉන්නේ sin x, v විදිහට ඉන්නේ cos x. එන අර නීතිය බැලුවොත් මොකද cos x. වැඩි කිරීම sin x අවකලනයේ cos x. අඩු කිරීම. ඊට පස්සේ u කියන්නේ sin x. වැඩි කිරීම. cos x අවකලන සම්මුතිය කියන්නේ x ෂේන් ඍණ sin x. අර මුලදී කටපාඩම් කරපුවා තියෙන්න ඕනේ එහෙම ඈ. හරි. හරි ඒ වර්ගය. cos x වල වර්ගය. ඉතින් කියන්නකෝ dy dx සමානයි මෙතන ඉන්නේ මොකද්ද? cos වර්ග x ධන sin වර්ග x බෙදීම cos x වල වර්ගය. උත්තිකෝණේ විදන්නවා cos වර්ග x ධන sin වර්ග x කියන්නේ එකයි. විතර මෙතනින් හැදෙන්නේ 1යට cos x වල සම්පූර්ණ එකේ වර්ගය කිව්වත් කමක් නැහැ. ඒක අපිට ලියන්න බෑ. පොතෙන් ලියා ගන්නකො. එකයට cos කියන්නේ sec x වල සම්පූර්ණ එකේ වර්ගය. කියන්නේ sec වර්ග x. උත්තරේ හරි. අන්තිමට ලියන්න dy බෙදීම dx සමානයි එකයට cos කියන්නේ sec නේ. sec x වල වර්ගය. dy බෙදීම dx සමානයි sec වර්ග x. උත්තරය. හරි. මොනවා මෙහෙමත් ලියන්න අපිට ඉච්ඡ තමයි ඔප්පු ගන්න තිබුණේ. y කියන්නේ කවුද? y කියන්නේ tan x නේ. ඒ නිසා මට ලියන්න පුළුවන් tan x අවකලන සංගුණිකේ sec වර්ග x කියලා. හැබැයි මේ හැදුවේ ප්‍රමූල ධර්ම වලින් නෙවෙයි. මේ සූත්‍රය භාවිතයෙන් හැදුවේ. අවකලන පිළිබඳ අර බෙදීමේ නීතිය භාවිත කරලා හැදුවේ. 3යි මෙතෙක් වෙලාම මේ සූත්‍රයේ බෝඩ් එකේ තියාගෙන තමයි හැදුවේ. ඒක නැතුව හදන්න. ඒක තියෙන්න ඕනේ නැහැ. හිතන්න ඊට පස්සේ y සමාන 4 වෙනි ගාන. 4 වෙනි උදාහරණය y සමානයි cosec x විත dy බෙදීම dx සමානයි ඊන මොකද්ද? cosec x cot x බව බෙදීමේ අවකලනයේ පිළිබඳ බෙදීමේ නීතිය භාවිතයෙන් පෙන්නනවා. අවකලනය පිළිබඳ බෙදීමේ නීතිය භාවිතයෙන් පෙන්නනවා. යෙන් පෙන්නනවා. හරිද? මම tan ගත්තා cosec ගන්න පුළුවන් sec ගන්න පුළුවන් cot ගන්න පුළුවන් ඒ හැම එකක්ම ඔය අවකලන පිළිබඳ බෙදීමේ නීතිය භාවිත කරලා පෙන්නන්න පුළුවන්. හරි? අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ ගන්න ගන්න ඉක්මනින්
මේක ලියන්න උත්සාහ කරනවා මේ ආකාරයට. මොකද්ද y සමානයි cosec x කියන එක ලියන්න පුළුවන් මොකද්ද? එකයට sin x කියන. මොන දැන් වැඩි නේද? දැන් බලමු. dy බෙදීම dx. කියන්නේ ලවයේ හරය කියන්නේ sin x. එතකොට ලවයේ නියතයක් නිසා අවකලනේ බිඳුව. අඩු කිරීම. ලවය කියන්නේ එකයි. sin x ලා අවකලනේ cos x. බෙදීම sin වර්ග x. හරි sin x වල වර්ගය කිව්වත් කමන්නේ. උල්ටි කොටි දාන්නවනේ. දැන් මට කියන්න පුළුවන් dy බෙදීම dx. හරි මෙතෙන් එන්නේ දින cos x එනවා. මෙතනින් එනවා sin x වැඩි කිරීම ආපහු sin x. ඉතින් කියන්නේ එකට sin x කියන කවුද වෙනම ගන්න? එකට sin x කියන කවුද? cos x. cos x බෙදීම sin x කියන්නේ cot x. ඒ නිසා උත්තරය ඇවිල්ලා. මොකද ඍණ cos x cot x. අනුත්තරය. ඉතින් අපි අර ඉස්සරහ ඉගෙන ගත්ත නීති නැත්නම් ඒ ත්‍රිකෝණමිතික ශ්‍රිත සියල්ල අපව කල් එකල පෙන්නන්න පුළුවන් මේ සූත්‍ර භාවිත කරලා. හරි sin cos හැරනේ. හරි පස්සේ ගැටලුව මෙන්න පස්සේ ගැටලුව උදාහරණ 5. y සමානයි x වර්ගයේ ධන 4x ධන 5 බෙදීම x ධන 1 විට dy බෙදීම dx නැත්නම් සොයමු කියලා දාමු. තාම හදන උදාහරණනේ. හරි. හරි. තමන් ලියනවා y සමාන x වර්ගයේ ධන 4x ධන 5 බෙදීම x ධන 1. මම උත්සාහ කරනවා dy බෙදීම dx. හරය. ලව්‍ය අවකලන සංගුණකයේ මොකක්ද දෙන්නේ බලන්න. මේක අවකලන සංගුණක කියන්නේ 2x. ආය ධන 4. 2x ධන 4. මේක අවකලන 2x 4 නියතයක් x වල අවකලන 1යි කියලා දැන් දන්නවා. නියතය අවකලන බිඳුවයි. අඩු කිරීම x වර්ගයේ ධන 4x ධන 5. වැඩි කිරීම හරය අවකලන 1යි. බෙදීම මොකක්ද දෙන්නේ x ධන 1 සම්පූර්ණකයේ වර්ගය. අවකලනය කියන ක්‍රියාවලිය උතනින් ඉවරයි. සුළු කිරීම ඕනනම් කරන්න පුළුවන් ඊට පස්සේ. ලියා ගන්න. සුළු කොලොතින් ටිකක් මොකක්ද දෙන්නේ? මෙතන ගත්තාම 2x වර්ගය එනවා 4x එනවා ධන 2x එනවා ආය ධන 4 එනවා ධන x වර්ගය එනවා ඍණ 4x එනවා ඍණ 5 එනවා බෙදීම x ධන 1 වර්ගය. හරි මේ 4x මේ 4x කැපෙනවා වගේ පේනවා. සුළු කරලා බලන්න. අපි සුළු කිරීම හරියද බලන්න. 2x වර්ගය ආව 4x ආව. ආයෙ 2x ආව ධන 4 ආව. අනිත් ඔක්කොම ඍණ. right. මෙතන x වර්ගය එනවා. මේ දෙන්න හරි. මෙතන එනවා ධන 2x ආයෙ ඍණ.
මේ දෙන්න හරි මේකෙන් හරි මෙයා හරි හරිනේ කියව. x ධන 1 වර්ගයක් එක. හරි. උදාහරණ පහක් කළා ඇති. හරි. මම හිතන්නේ ගත්තයි කියලා. මම ගැටු ටිකක් ලියනවා ගෙදරදී හදන්න. හදන්න මේ ගැටු ටික. මෙන්න ගැටලු. 1 y සමානයි x වර්ගයේ ධන 4x. බෙදීම x වර්ගයේ ධන 1 විට dy විට dx. සයන් කියලිනෝ 2 y සමානයි ex බෙදීම x වර්ගයේ ධන 3 විට dy බෙදීම dx. තුන්වෙනි ගැටලුව y සමානයි x වර්ගයේ ධන 7x ධන 5 බෙදීම x වර්ගයේ ධන 4 විට dy dx. මෙන්න හතරවෙනි ගාන y සමානයි tan x බෙදීම x විට dy dx. ගාන හතරයි. පස්සේ ගැටලුව y සමානයි sec x බෙදීම x වර්ගයේ ධන 4 විට dy dx. අපිට තව තියෙනවා කරන්න මූලධර්ම විදිහට ගත්තාම පරස්පර නීතිය ශ්‍රුතියක් තුල ශ්‍රුතේක අවකලනය හරි ඉතින් දාම නීතිය යනවාසන් තව ටිකක් තියෙනවා කතා කරන්න. දැන් මම තරමක දේවල් කතා කරලා ඉවරයි. රයිට්. රයිට්. ඔය ගැටලු හදාගෙන ඉන්න ආයිබෝ.